නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තಂತೀති ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානුශාසනා ශ්‍රවණය කරමින් තමා වටහා ගැනීමට උත්සාහ කරන්නා වූ සදහවර පින්නතුනි මාතෘකාව අටලෝ දහම පිළිබඳ විවරණයක්. අටලෝ දහම් පිළිබඳ විවරණය සූත්‍ර දේශනාවක් ඇසුරුනොත් පුළුවනි නැතුවත් පුළුවනි. පුට්ටස් ලෝක ධම්මේ චිත්තං අසන කම්පති ගාතාව ගත්තත් මේක කරන්න පුළුවනි. අටලෝ දහම් පිළිබඳ විවරණය කියන වචනයට වඩා අටලෝ දහමට ඇලෙන පෘථග්ජනයා දුක් විඳින බවත් අටලෝ දහමට නොඇලී ජීවත් වෙන්න පුළුවන් නම් නිවන් සැප ලබන්න පුළුවන් බවත් කියන කාරණේ පැහැදිලි කිරීමයි මගේ අරමුණ වෙන්නේ. ඔබේ අරමුණ විය යුත්තේත් අටලෝ දහම නැමැති මේ චක්‍රයෙන් නිදහස් ජීවිතයක්. මේකේ තර්ජනයන්ගේ බලපෑම් වලට යට නොවන ජීවිතයකට ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේම හුරු කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව වටහා ගන්නටත් අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්නටත් උත්සාහ දැරීම විය යුතුයි ඔබගේ ධර්ම ශ්‍රවණයේ පරමාර්ථය. තථාගතයන් වහන්සේ සවැත් නුවරදී භික්ෂූන් වහන්සේලා හමු වුණ මොහොතක අමතපු දෙයක් තමයි මේ පෙන්වුවේ. හරි ලස්සන වචනයක් තියෙනවා මේක අල්ලගන්න බලන්න. ලෝක ධර්ම 8ක් ලෝකේ අනුව පෙරලෙනවා. ලෝකයේද අෂ්ටලෝක ධර්මය අනුව පෙරලෙනවා. බලන්න මොකක්ද කියන්නේ කියලා. මේ අටලෝ දහම ලෝකයේ අනුව පෙරලෙත් ලෝකයේද අටලෝ දහම අනුව පෙරලෙත්. ලෝකයේ කියලා කතා කරන්නේ එකක් නෙවෙයි දෙකක්. මොනවද මේවා? ඔබ දන්න කාරණා. ලාභේද අලාභේද අයසද යසත නින්දාව ප්‍රශංසාව සැප දුක. මේ තමයි අට කියන්නේ. එතකොට පළවෙනි එක ලෝකය බාහිර ලෝකය. ඒකේ අදත් ඉදිරියටත් මේ ධර්මතා මතුවෙනවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේවාට මුහුණ දෙන්නේ කවුද? කැලේ නෙවෙයි. කැලේ නම් ඒව මොනවා වුණත් අවිඥානික ගම් වතුරක් ගැලුවත් යට වෙයි, හුලඟක් ඇලුවොත් පෙරලෙයි. ප්‍රතිඵල හේතුඵල ඇරුණාම අඬන්න දඬන්න වැළපෙන්න කෙනෙක් නැහැ. අවිඥානික වෙවින්. අපට එහෙම නෙවෙයි. අපට මේවා තර්ජනය කරනවා කියලා පෙන්නන. පුට්ටස්ස කියන එකේ තේරුම අපට බලපෑම් කරනවා. එතකොට ලෝකය මොකද්ද? අපේ ලෝකය. අපේ ලෝකය කියන්නේ අපේ සිත. අපේ සිත කියන්නේ ඒ මොහොතේ ඇහැට කනට නාසයට හම් වෙන අරමුණ හඳුනා ගන්නා සිත. සිත කියලා මව් කුසින් බිහි වුණු තැන් පටන් මැරෙනකම්ම තියෙන එකක් නෙවෙයි. ඒ මොහොතට උපදින සිත. ඒ අරමුණ හඳුනා ගැනීමට උපදින සිත. ඒ සිත තුල තියෙනා වූ අරමුණු හඳුනා ගැනීමේ ක්‍රියාකාරීත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේක ලෝකය. මේ ලෝකයේ තුල දුක හට ගන්න හැටි සහ නිරෝධ වෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේ ලෝකස්ස සමුදයංච අත්තගමංච දේසිස්සාමි කියලා පෙන්වලා තිබෙනවා. ඒක ලෝක සූත්‍රය ආශ්‍රයෙන් ගන්න නැතුව අටලෝ දහම ආශ්‍රයෙන් ගත්තම
වෙනත් මගකින් සුවසේ ජීවත් වෙන්නට වරම් ලබා දුන්නා වූ මේ මිනිස් වගට තමන් අනුගමනය කරන තමන් දකින ප්‍රතිපදාවේ වරදක් නිසා සුවසේ ජීවත් වීම වෙනුවට දුක හිමි වෙන හැටි තථාගතයන් වහන්සේ පළවෙනි ධම්මපරියාය තුල පැහැදිලි කරව දාරනවා. ඒ විවරණය කරන්නේ පෘථග්ජන භාවය තුල සිටින ඔබ. එදා සිද්ධියක් නෙමෙයි විවරණය කරන්නේ. පෘථග්ජන භාවය තුල සිටින ඔබ පිළිබඳ විවරණයක් ඒකෙදි වෙන්නේ. ඔබට ඉන් මිදෙන්න ඕන නම් පෘථග්ජන භාවය නැමැති කඩතරේ දරාගෙන බෑ. ඒ කඩතරේ ඉවත් කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. අපි මේව විස්තර කරමු. මෙන්න මෙහෙම වදාරනවා තථාගතයන් වහන්සේ. අසුතවතෝ පුක්කවේ පුතුග්ජනස්ස uppajjati ලාභෝපි අලෝභෝපි. එහෙම නැත්නම් මේ අසුත පුතග්ජනයාට මේ ලාභාලාභ සැප දුක් නින්දාප සංසායස උපදිනවා. තවතරකින් වදාරනවා සුතෝතෝපිකෝ බික්ඛවේ ආර්ය ශ්‍රාවකස්ස ආර්ය ශ්‍රාවකයාටත් මේ අටලෝ දහමම උපදිනවා. ගෙදර අතහැරලා පැවිදි වුණායි කියලා හෝ පැවිදි වෙලා කැලේට ගියායි කියලා හෝ රට අතහැරලා ගියා කියලා හෝ ඇඳුම් මාරු කරා කියලා මේ වැඩෙන් ගැලවෙන්න බෑ. දැන් මොකද තථාගතයන් වහන්සේ මතු කරන වෙනස? తත්‍ර භික්ඛවේ කෝ විශේෂෝකෝ අදිප්පායාසෝ කිං නානාකරණං සුතවතෝ අරිය ශ්‍රාවකස්ස අතුතවා පුචද්දනාති. මෙන්න මේ මොහොන දීමේදී මෙහි වෙනස විවිධත්වය වෙනස විශේෂත්වය පෘථග්ජනයාගේ වෙනස මොකක්ද ආර්ය ශ්‍රාවකයාගේ වෙනස මොකක්ද? අන්න ඒ තුලින් තමයි මේ පරිවර්තනය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් පෘථග්ජනයා කියලා මෙහෙම කීවට මදි. ආර්ය පුද්ගලයා කියවට මෙහෙම මදි. මේ දෙදෙනාගේ දැක්ම අපි තේරුම් අරන් ඉන්න ඕනවා. පෘථග්ජනයා කියන්නේ සුදු ඇඳුම් අඳින හින්දා හරි පාට ඇඳුම් අඳින හින්දා හරි ස්ත්‍රී හරි පුරුෂ හින්දා හරි නෙමෙයිනේ. අශෘතවත් නිසා. සුතවත් භාවයේ අල්ප බවක් තිබෙන නිසා. ඒ පිළිබඳව අප පිළිබඳව විවරණේ අඩුපාඩුවක් තියෙන නිසා. දැන් මව්පියන් ජීවිතේ විවරණය කරලා දෙනවා, වෛද්‍යවරුන් ජීවිතේ විවරණය කරලා දෙනවා, ගොවියන් ජීවිතේ විවරණය කරලා දෙනවා. යම්මම් ඒ අයගේ අවශ්‍යතාවයන්ට අනුව රෝග පීඩා ශාරීරික ස්වභාවයන් විවරණය කරලා දෙනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේත් මේ අසුත පුතග්ජන භාවය හා සුත අරිසෝක භාවය අපයසුරෙන් විවරණය කරලා දෙනවා. අප නැත්නම් ඔබ පෘථග්ජනෙක් වන්නේ කෙසේද කියලා තේරුම් ගන්න වෙනවා. ආන්ගේ පෘථග්ජන භාවය තුළ තමයි පෘථග්ජන භාවය සහ ආර්ය භාවය අතර පරතරය තමයි මේ අටලෝ දහමේ පවතිනා වූ බලපෑමේ වෙනස පැහැදිලි කරලා තියෙන්නේ. අපි තාමත් පෘථග්ජනයි කියලා කියනවට වඩා පෘථග්ජනයාගේ දැක්ම මොකද්ද තේරුම් ගන්න. මේ සූත්‍රයේ නැතත් ත්‍රිපිටකයේ පුරා පවතින අසුතෝ පුතග්ජනෝ අරියාණං අදස්සාවි අරියස ධම්මේ ආකෝවිදෝ අරියස ධම්මේ ආවිනීතෝ. පෘථග්ජනයා කියන කෙනා ආර්ය දර්ශනේ නැති කෙනෙක්. ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ නැති කෙනෙක්. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක්. ආර්ය ශ්‍රාවකයා නැත්නම් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ආර්ය ධර්මයේ හික්මෙන්න ඉගෙන ගත්ත කෙනා. නම් ආර්ය ධර්මයේ හික්මෙන්න ඉගෙන ගත්තේ නැතිකමයි මේ දුක් ගෙනත් දෙන්නේ. ආර්ය ධර්මයේ හික්මෙන්න ඉගෙන ගත්තා නම් දුක් වලට අයින් කරන්න පුළුවන්. ආර්ය ධර්මයේ විග්‍රහ කරන්නේ කොහොමද? ආර්ය ධර්ම විග්‍රහ කරන්නේ ඔබ තුල, ස්ත්‍රිය තුල, පුරුෂයා තුල, ගිහියා තුල, පැවිද්දා තුල කියලා වේදයක් නැතුව හැම දිනාටම පොදු ඒකකයක් මුල් කොටගෙන. හෙවත්
පංචස්කන්ධය පදනම් කොටගෙන. රූපං අත්තනෝ සමනුපස්සති. පෘථග්ජන පුද්ගලයා රූපේ මම වශයෙන් දකිනවා. මම රූපේ වශයෙන් දකිනවා. රූපය තුල මම ඉන්නවා කියලා දකිනවා. මා තුල රූපේ තියෙනවායි කියලා දකිනවා. වේදනාව මම වශයෙන් දකිනවා. මම වේදනාව වශයෙන් දකිනවා. වේදනාව තුළ මම ඉන්නවයි කියලා දකිනවා. මම තුළ වේදනාව වශයෙන් මේ විදිහට ඉතුරු පහටක් තියෙනවා. එතකොට මේ මම ඉන්නේ කොහේ කියලාද පෙන්වන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තුළ. ඒ පහ තුළ ඉන්න මම ඔබ හෝ ඔබේ කය නෙමෙයි. ඒ ස්කන්ධ පහට ආපු අරමුණ පිළිබඳව වරදවාගත් හැටි. ස්කන්ධ පහ උපදින්නේ කොහෙන් කියලාද ඔබ ඉගෙන ගන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතෙන් ගන්නා වූ අරමුණක් විදින ආකාරයේ පිළිබඳ විශ්ලේෂණයට ස්කන්ධ පංචකය කියලා කියනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ දුකට හේතුව සහ නැතුව තන මාර්ගය විවරණය කරන්නේ පොත තුල නෙමෙයි, ඔබ තුල නෙමෙයි, ඔබ තුල පවතින ස්කන්ධ පංචකය තුල. දැන් එහෙනම් ඔබ මේක මේ බණ කටේ කිරිසොන්ද යනකොට අහලා තිබුණේ නැහනේ. මේ වන විට අහලා තියනවා වෙන්න පුළුවනි, දැන් අහනවා වෙන්න පුළුවනි. මේ ගමන් මගේදී ඔබ අතින් මේ වරද සිදු වුණා. නොදැන. මොකද්ද? ඔබ තුළ උපදින ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්මකට ගන්න වරද ඔබ අතින් සිදු වුණා. ඒක දැන් තේරුම් ගන්න වෙලා තියෙනවායි කියලා. තවත් සිංහල වචන වලින් අපි ඒක පැහැදිලි කරන්නම්. එහින්ද තථාගතයන් වහන්සේගේ සද්ධම්ම විවරණය තුළ විවරණය කරන්නේ එක සිද්ධියක් විතරයි. ඇස තුළ සිද්ධියක්, කන තුළ සිද්ධියක්, නාසය තුළ සිද්ධියක් වශයෙන් විවරණය කරනවා දොරවල් 6 සිද්ධි විදිහට. චක්කුණා රූපං දිස්වා සෝතේන සද්දං සුත්වා කියලා. ඒ මටත් ඔබටත් අනාගත පරපුරටත් අතීත පරපුරටත් සියල්ලන්ටම හරි. වෙනස් කරන්න ඕන නෑ ආයේ. දැන් අපි ළඟ තිබුණ මේ සිද්ධියේ මේ පොතේ පවතින දහම් පෙළ අනුව මෙහෙම තේරුම් ගන්නවා. අපට රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක්, බාහිර ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්නට ඒවැ උදව් වෙන්න අපි ඇසේ කනේ නාසයේ අරමුණක් පහළ වෙනවා. අපි ඒකට රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය කියලා වචනින් එහෙම කතා කරනවා පාලියෙන්. අපි පුරුදු වෙනවා මේ අරමුණ විඳින්න. කියන්නේ ඉස්සරහ දේ විඳිනවා කියලා, නමුත් විඳින්නේ අරමුණ. විඳින්න ගිහින් අපි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කැමැති පරිදි වේදනාවකට පත් කරනවා අරමුණ. අරමුණයි විඳින්නේ. අරමුණ විඳපු එකයි දෙකම විඳපු ආකාරය සහ අරමුණේ ස්වභාවය හඳුනන රූප සංඥාවක් වශයෙන් හඳුනනවා කියලා පෙන්වන්නේ. හඳුනයි නම් සංඥාවයි. දැන් මේ වේදනාව සැපනම් ඇලෙනවා, වේදනාව දුකනම් ගැටෙනවා. යන්නේ ඒ වේදනාවට අනුව ඇති වෙන, වේදනා සංඥාවලට අනුව නැති වෙන සංකාරයට චේතනා ස්කන්ධය, සංකාර ස්කන්ධය කියලා කියනවා. මේ ඇස තුල, අරමුණ තුල මේ රූප ස්කන්ධය, මේ වේදනා ස්කන්ධය, මේ සංඥා ස්කන්ධය, මේ සංකාර ස්කන්ධය කරන වැඩ ටික තම තමන්ගේ ඇසේ කනේ නාසයේ සිදුවන ආකාරයේ වෙනසක් නැතුව හඳුනා ගැනීමට, විශේෂයෙන් දැන ගැනීමවත් විඥානස්කන්ධය කියනවා. ඔබ තුළ එක විදිහක්, තව කෙනෙක් තුළ තව විදිහක්, තව කෙනෙක් තව විදිහක්. ඒ වුණාට විඥානස්කන්ධයට පැවරී පවතින්නේ ලෝකයේ තියෙන හැටි හඳුනා ගන්න නෙමෙයි. ඔබ කරන විදිහ, ඔබ වෙනස් කරගන්න විදිහ හඳුනා ගන්න, විශේෂයෙන් දැන ගැනීම. මෙන්න මෙහෙම දැනගත්තත් තත් මේ ලෝකේ පහළ වෙන මිනිස් වර්ගයා මොන ආගමකට, මොන ජාතියකට, මොන රටකට ආйти වුණත් මේ අරමුණක් රස විඳීම කියන ධර්මතාවය තුළ ජීවත් වෙන්නේ. ඒක වෙනත් සමයන් තුළ ස්කන්ධ පංචකය කියන වචනෙන් හෝ ශනිකව උගන්වන්නේ නැහැ. මොකද ජීවිතේ එකක් වශයෙන්, ආත්මයක් වශයෙන් උගන්වනකොට එහෙම බෙදන්න බෑ. තථාගතයන් වහන්සේ මේක කායසිත දෙකකට බෙදලා සිත මුල් කොටගෙන මේක විග්‍රහ කරනවා. දැන් මෙන්න මේ தත්ත්වය නොදන්න එකට තමයි කියන්නේ අසුත පු탁ජන කියලා. ඔබ එහෙම ස්කන්ධ පහක් පිළිබඳව දැනගෙන හිටියද ළමා කාලේ ඉඳලා? දැනගන්න හම්බ වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා හරියට නිර්වෘල්ව තේරුම් ගත්තොත්.
වැරදිව තේරුම් ගත්තොත් නෙවෙයි. අන්න දැන් මෙන්න මේ ස්කන්ධ පංචකයට තමයි ඔබට අර ලෝකේ තියෙන සිදුවීම් ලැබීම් වශයෙන් ලාභ කියන වචනේ තේරුම. වෙළඳාමෙන් ලබන ලාභයම විතරක් නෙමෙයි. ආනන්ද හාමුදුරුවන්ගේ අතර භික්ෂූන්ට මහත් ලාභයක කියලා පෙන්ලා තියෙන බුදුන් වහන්සේ ලැබීමක් නේ. ඒ වගේ ඔබට බාහිර වශයෙන් ප්‍රියජනක දේවල් ලැබුණාම ධනය හෝ ලොයිතරයි දිනුමක් හෝ අස්වැන්න හෝ ප්‍රශංසාවක් හෝ ප්‍රශංසා වෙන පාදික තියෙනවා ලැබෙනවා. අර එක හිමිනමක් සම්බන්ධයෙන් තියෙනවා කතාවක්. දිනපතා නිවසට පිණිසු ගා වඩිනවා. උත්තරයක් මොකුත් නැහැ. ආපහු එනවා. දවසක් වැඩපුවාම ආහාර නැහැ. ආහාර බොයි කියන වචනේ හම්බ වුණා. එදා ගිහින් කිව්වේ අද නම් ලැබුණා කියලා. අහලා තියෙනවා වෙනදා මොකුත් ලැබුණෙත් නැහැ. අද වුණා. අද නැහැ කියන එක ලැබුණා. වෙනදා ඒකවත් ලැබිලා නැහැ නේ. ලැබෙනවා කියන එකේ තේරුම එතකොට මේ බඩුවක් විකුණා කරලා ලැබෙන ලාභයම නෙමෙයි මේ. කැමැති පැත්තක් ලැබෙන එක. අන්න එතකොට අසුත පුතග්ජනයාට ලාභය ලැබෙනවා. පෘථග්ජනයා ලාභය ඇලෙනවා. අලාභය ලැබෙනවා. පාඩු වෙනවා කියලා කියන්නේ. අරකෙදි උද්ධාමයටපත් වුනහම මේකෙදි දුකටපත් වෙනවා, අනුරදරනවා, වැළපෙනවා. ඉතින් මේ වර්තමාන සමාජය තුළ බඩු මිල ඉහළ යාම තුළ ජනතාව දුක් වෙනවා. එළවමිල පහළ යාම තුළ නිෂ්පාදකයා දුක් වෙනවා. සීලිමිල ඉහළ යාම තුළ ජනතාව දුක් වෙනවා. සීලිමිල ඉහළ යාම තුළ වෙළෙන්දාට ලාභයක් ලැබෙනවා. හාල් මිල ඉහළ යාම තුළ ජනතාව දුක් වෙනවා. හාල් මිල ඉහළ යාම තුළ ජනතාව අයිතිකාරයාට ලාභයක් ලැබෙනවා. කෙනෙකුට ලාභය, තව කෙනෙකුට අලාභයක්. මේ පැත්තෙන් බලන්නකෝ. එතකොට අර ලාභාලාභ කියන්නේ සිදුවීම බාර ගන්න හැටි නේද? සිදුවීම නෙවෙයිනේ. සිදුවීම නම් ඔක්කොටම ලාභයක් වෙන්න ඕන. 84ට ගෙන 80 180ට විකුණනකොට වෙලෙන්දට ලාභයක්. 115ට ගන්න තිබෙන සීනි 200ට ගන්න සිද්ධ වෙනකොට පාරිභෝගිකයට අලාභයක්. සිදුවීම එකම දේ. මෙන්න මේ විදිහට මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා දැනෙන්නේ කොහාටද? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පහළ ස්කන්ධ පංචකයට. අසුත පුතග්ජනයා කියන්නේ ස්කන්ධ පංචකයක් වශයෙන් දකින්න කෙනා නෙවෙයි. ඒකට එන දෙත් එක්ක ඇලෙන ගැටෙන කෙනාට පුතග්ජනයයි කියනවා. එහෙම නැත්නම් ඒ සිදුවීම තමන්ට සිදුවන දෙයක් වශයෙන් බාර ගන්න එකට මමත්වයෙන් ගන්නවට. ඇලෙනවටත් මමත්වයෙන් ගන්නවා කියනවා ඇලෙන්නේ හොඳ නිසා. ගැටෙනවටත් මමත්වයෙන් ගන්නවා කියනවා ගැටෙන්නේ නරක නිසා. දැන් ලාභය හොඳයි, අලාභය නරකයි. නමුත් ඒක සමාජයේ එකම දේ දෙන්නෙකුට දෙපැත්තක්. අයස අපකීර්තිය, යසස කීර්තිය. ඒක ඉතින් දේශපාලන ලෝකේ බැලුවම හොයාගන්න පුළුවන්. බලයේ පාරවපම කීර්තියටපත් වෙනවා, යසසටපත් වෙනවා. බලය නිසි ආකාරයෙන් පාවිච්චි කරන නැත්නම් මිනිසුන්ට එපා වුණාම අවසානයේ අපකීර්තියටපත් වෙනවා. එහෙමනේ සිද්ධිය. එතකොට කීර්තියදී උද්ධාමයටපත් වෙන්න, අපකීර්තියදී හැකිලෙන්න. ලාභේ නැතිවීම දුකයි, අලාභේ පැමිණීම දුකයි.
කීර්තිය නැතිවීම දුකයි, අපකීර්තිය පැමිණීම දුකයි. එහෙමයි ඒක දකින්න ඕනේ. අර ලාභය ලැබීමෙන් උදම් මැනීමත් එක්තරා දෙයක්. නමුත් කම්පාව කියන එකේ තේරුම දුකටපත් වීම කියන එකනේ. කොටිම දෙපැත්තටම සැලෙන එකට කම්පාව කියලා කියනවා. අපි බලමු තව ටිකක් එහාට. මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. මේ දෙගොල්ලන්ටම උපදින්නා වූ අටලෝදහමේදී සුතවත් අසුතවත් පුතග්ජනයාට වඩා සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ විශේෂත්වය වෙනස්කම සහ නානාකරණය විවිධත්වය දෙන්නගේ තියෙන. ඒක අපි තුලින් අපි හොයන්න වෙනවා. හොයාගත්තම අපට අපේ ඉරණව වෙනස් කරන්නට අවශ්‍ය අවබෝධය තථාගතයන් වහන්සේ ලබා දෙනවා. භික්ෂුන් වහන්සේලා අවදාරනවා මෙතනදී ඔබ වහන්සේ මූලික කොටගෙනයි මේ ධර්මයේ තියෙන්නේ අපිට කියලා දුන්නොත් අපි පිළිපදිනවායි කියලා. ඒ අනුව තමයි තථාගතයන් වහන්සේ මේ කරුණ පැහැදිලි කිරීම කරන්නේ එදා හිටිය අය සහ ඔබ සහ අපි හැම දෙනා වෙනුවෙන්. මෙන්න මෙහෙමයි පැහැදිලි කරන්නේ. අසුතෝ බුද්ධික්කවේ පුතුග්ජනස්ස උප්පජ්ජති ලාභෝ සෝ න ඉති පටිසංචික්ඛති. ඒකක් තුලින් සියල්ල තේරුම් ගන්න ඕන. අනර මේ ධර්මතාව ලෝකේ හැමදාම සිදුවෙන දේවල් අපට විතරක් සිදුවෙන දේවල් නෙමෙයි කියලා දන්නේ නැති පුද්ගලයාටත් මේ ලාභයක් ඉපදෙනවා. ඒ වුණාට සෝ ඉතිපටිතං සෝ න ඉතිපටිතං සික්කති. ඔහු නුවණින් සලා දකින්නේ නැහැ මේක. දෙනුවණින් දකිනවා විතරයි. කොහොමද නුවණින් දකින්නේ? uppannoko meyang labo socako anicco dukkho viparinama dhammo yatha bhutang pajanati namuth ohu ළඟ තියෙන නප්පජානාති. සිංහලෙන් මට ලාභයක් උපන ඒ වුණාට ඒක හැමදාම තියෙන්නේ නැහැ. ඒ වුණාට ඔවුන් මොකද කරන්නේ? ඒකත් එක්කලා ඇලෙනවට කියනවා නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නවා කියලා. එතකොට බුදුදහමේ අනිදුක්ඛානාත්මය මොකද්ද? ලාභය. ලාභය කියන්නේ සංඛාරයක්. එතකොට සංඛාරනේ අනිදුක්ඛානාත්මය. ඒක ඇත්ත తත්ත්වය අනිදුක්ඛානාත්මය. නමුත් මේක පෘථග්ජන පුද්ගලයා ගන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඉතින් කවදා හරි මේවා නිත්‍යයි මේවා සුඛයි ආත්මයි කියලා අරන් තියනවද ඔබ? මෙන්න මෙතන තමයි ලස්සන වචන හොයාගන්න තියෙන්නේ. ත්‍රිපිටකේ පුරා පවතිනවා මේ සඳහා වචන කට්ට 4ක්. නිත්‍ය සුඛ ආත්ම, අනිදුක්ඛ අනාත්ම. ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා, නේතං මම නේතහමස්මින් නමේසෝ අත්තා. මේ හතරක් විදිහට තමයි අපි දකින්නේ. මේ හතරම ජෝඩු දෙකක් වශයෙන් දකින්න පුළුවන් නම් අපට. අන්න ඒක තමයි මේ දැක්මේ වෙනස. දැන් ලාභය මම, ඒතං මම. ඒතෝ අහං අස්මින් මම මගේ. ඉස්සල්ලා මගේ ඊට පස්සේ මම මගේ. මම කියන්නේ මගේ, අහං අස්මින් කියන්නේ මම මගේ. මේ අත්තා අන්න ලාභය ආත්ම කොට ගන්නවා. ලාභය මම මගේ ආත්ම කොට ගන්නවා. එතකොට එහෙම මේක මම කියලා, මේක මගේ කියලා, මේක අගේ ආත්මය කියලා කවුරුත් ගත්තද? නෑ. ලාභයේ ඇලෙනවට කියන නමක් ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා. ඒකට තමත් තමක් පෙන්වන්නේ අන්න මේ අනිදුක්ඛානාත්ම වශයෙන් දන්නේ කියන්නේ නිත්සුඛාත්ම වශයෙන් ගන්නවා. අර මගේ මම මගේ ආත්ම කියන එකම තමයි නිත්සුඛාත්ම කියලා සමාජය තාම තේරුම් අරන්නේ. බාහිර වස්තු වල අනිත්‍ය ගැන කතා කරගෙන ඉන්නවා, ඇති වෙන්නේ නැති අනිත්‍ය ගැන කතා කරගෙන ඉන්නවා. දැන් මොකද පෙන්වන්නේ? මෙහෙම මේක ලෝකෙ සිදුවෙන සිද්ධියක්. මේකත් එක්ක ඇලුනොයි මේ ඇලුනොත් තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. ඇලුනේ නැත්තම් මේ ගැටලුව සිදු වෙන්නේ නැහැ කියන එක තේරෙන අවබෝධය නැහැ.
අන්න මේ ලෝක සිද්ධියට ඇලෙනවට මෙහෙම කියනවා අපි මමත්වෙන් ගන්නවා කියලා. අලාභයේ සම්බන්ධිනුත් එහෙමයි. ඒකත් සදාව පවතින්නේ නැහැ. ලෝකෙ සිදුවෙන දෙයක් අපිත් එක්ක අපි ඇලුනොත් අලාභයේ ඇලෙන්නේ එන්න එපා. ගැටෙනවා. ඒක අපට වෙනවට කැමති නැහැ. ඒ කැමති නැහැ කියලා ගැනීම තුළනුත් මොකක්ද වෙන්නේ? අපි ඇලෙන එක වෙන්නේ. ලාභයට ඇලෙන එක අලාභයට ගැටෙනවා කියන එකේ තේරුමත් ඒක තමයි. ඒකත් ලෝක සිද්ධියක් වශයෙන් දකින්න නැතුව අපි ඒකත් එක්කලා මගේ ආත්ම වශයෙන් අලාභයත් ගන්නවා. මට සිදුවන දෙයක් වශයෙන්. දැන් මේකේ ඉතුරු විස්තර ටිකත් උතන ගන්න වෙනවා. නැත්නම් අපට කාලය මදි වෙනවානේ. වෙන අසුත පෘථග්ජනයා කියන කෙනාට මේ විදිහට ලාභේදී අලාභේදී ඇලීම ගැටීම කියන මේ කාරණා දෙක සිතේ සිද්ධ වෙනවා. සැප දුක දෙකේදී එකත් ඒ වෙනස් වෙන ලෝකයේ සිදුවෙන සිද්ධියක් ඒ වෙනස් මාරුවෙන් මාරුවට සිදුවෙනවායි කියන එක තේරුම් ගත්තේ නැත්නම් ඒක මොකද කරන්නේ? අසුත පෘථග්ජනයා බාර ගන්නවා. සෑමදාම හැප තියෙනවා නම් හොඳයි. සැප තියෙනවා නම්. එතකොට ඒක නැති වෙන එක දුකක් බවට පත් වෙනවා. දුක එන්නේ නැති එකම හොඳයි. නමුත් එනවා. එතකොට ඒකත් ඒ හේතුඵල ධර්මයක් වශයෙන් දකින්නේ ඒ බාහිර ලෝකෙ සිදුවෙන සිද්ධිය තමන්ගේ ලෝකේ යන්න පැරලෙන්න පටන් ගන්නවා කියන්නේ ඔය ලාභයට අලාභයට සැලෙන්න ගන්නවායි කියන්නේ. එතකොට ලෝකෙත් එක්කලා අපි කඹයකින් බැඳිලා නැහැ. නමුත් බන්ධනයක් තියෙනවා. කළුගනා සුදුගනාට බැඳිලත් නැහැ. සුදුගනා කළුගනාට බැඳිලා නැහැ. නමුත් බන්ධනයක් තියෙනවා කියලා පෙන්වලා තිබෙනවා. මේ නොපෙනෙන බන්ධනයක් ඇති වෙනවා. පෘථග්ජන පුද්ගලයා තුළ. එතකොට සැප කැමති නැති වෙනවට අකමැති. දුක එනවටම අකමැති. එතකොට ඒකත් ලෝක ස්වභාවයක් බව දන්නේ නැති නිසා අපි ඒකත් එක්කලා ඇලීම ගැටීම පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණයක්. මෙසේ මේ අටටම පෙන්වනවා පෘථග්ජන පුද්ගලයාට යථා තත්ත්වෙන් දකින්නේ නැහැ. දැන් යථා තත්ත්වය මොකද්ද? ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රශංසා තමයි බුදුදහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉඩකඩම් මත පිටි නෙමෙයි. නමුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම හේවත් බාහිර ලෝකේ පවතින මගේ නොවන මගේ ආත්ම නොවන දේවල් පෘථග්ජනයා මගේ ආත්ම කොට සිතින් ගන්නවා. දැන් අර එළිය තියෙන එළිය හිටපු සර්පයා මොකද කරගත්තේ? ඇඟ ඇතුළට දාගත්තා. දැන් කැලේ ඉන්න සර්පයා ඇඟ ඇතුළට දාගත්තාම කරන දේ අහලා තියෙනවනේ ගමේ කටේ භාෂාවෙන්. කනෝ කියලා කෑ ගහන්න සිද්ධ වෙනවා. එතකොට එහෙනම් අටලෝ දහම නෙමෙයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒකත් එක්කලා රුචි අරුචි ආකාරයෙන් ඇලීම ගැටීම මිනිසාට දුක් ගෙනත් දෙනවා. අන්න පෘථග්ජන භාවයේ ඉන්න තාක්කල් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. මේක කල්පනා කරන්නේ සමාජය. ඔවුන් වෙනම විදිහකට හිතනවා. ඉගෙන ගත්තොත්, වැටුපක් තිබුණොත්, වාහන තිබුණොත්, නිවසක් තිබුණොත්, විවාහයක් තිබුණොත්, දේශපාලන සම්බන්ධතා තිබුණොත් ඔක්කොම හරියනවා කියලා. ඔහු අසෘතවත් පෘථග්ජනයෙක් නම් ඔහු පිදුරු පැලක හිටියත්, විශාල මාලිගාවක හිටියත්, එදිනෙදා වැටුපකින් ජීවත් වුණත්, ලක්ෂ සංඛ්‍යාත වැටුපක් ගත්තත් අර කියන ධර්මතා දෙකේ සුළඟට දෙපැත්තට පොල්ලත්ත හෙලවෙනවා වගේ මේ ප්‍රතිචාර දැක්වීම කියන කාරණාව. දැන් එතකොට මේ දුක ගෙනත් දෙන්නේ මොකක් නිසාද? ලෝකේ ලාභ නිසාද? අලාභ නිසාද? නෑ. පෘථග්ජන භාවයෙන් ඒක තමන්ගේ බවට පත් කරගෙන ඇලෙන්න ගැටෙන්න ගිය නිසා. එතකොට ඇලීමෙන් මම හැදේ, ගැටීමෙන් මම හැදේ, දෙකෙන්ම මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මා රස්ස කියන්නේත් මේක තමයි ආපහු ආයෙත්.
දැන් මොකද වෙන්නේ? අපි අටම ගන්න නැතුව එකකින් කතා කරගමු කාලයට අනුවගත් කල. තස්ස ලාභෝපි චිත්තං පරිදාය තිට්ඨති අලාභෝපි චිත්තං පරිදාය චිත්තති යසෝපි චිත්තං පරිදාය තිට්ඨති අයසෝපි චිත්තං පරිදාය චිත්තති. මොකද මේ පෙන්වන්නේ? ඔහුගේ සිත මේකට මොකද වෙන්නේ? ලාභේ නිමිති කොටගෙන ඇලෙයි. අලාභේ නිමිති කොටගෙන ගැටෙයි. එහෙම නැත්නම් පරිදාය චිත්තේ වචනෙන් ගන්න වෙනවා ලාභය ඔහුගේ සිත මැඩගෙන සිටිනවා. අලාභය ඔහුගේ සිත මැඩගෙන සිටිනවා. යසස ආයස නින්දා ප්‍රශංසාව ඔහුගේ සිත පීඩණයට පත් කරනවා. සිද්ධිය වෙනයි බාර ගැනීමෙන් ඔහුගේ සිත පීඩණයට පත් කරනවා. ඒ ඇලීම සිද්ධිය ඊට පස්සේ පෙන්වනවා ලාභේ නිමිති කොටගෙන ඇලෙයි අලාභේ නිමිති කොටගෙන ගැටෙයි. අනුරුජ්ජති පටිවිරුජ්ජති. සෝ uppannං ලාභං අනුරුජ්ජති අලාභෝ පටිවිරුජ්ජති. මේ වචන දෙක දිගටම අපි ගමු. ඔහු උපන් ලාභේ නිමිති කොටගෙන ඇලෙයි. අලාභේ නිමිති කොටගෙන විරුද්ධ වෙයි. උපන් යසස් නිමිති කොටගෙන ඇලෙයි. අයස් නිමිති කොටගෙන විරුද්ධ වෙයි. මේ විදිහට ඉන්හාට ගත්තත් ප්‍රශංසාව ඇලෙයි, නින්දාවට විරුද්ධ වෙයි. සුව නිමිති කොටගෙන ඇලෙයි, දුක් නිමිති කොට ඇලෙයි. මෙසේ මේ පුද්ගලයා පෙරලි යන රෝදෙට ඇලෙන චුයින්ගම් පෙත්තක් වගේ බවට පත් වෙනවා. දැන් පෙත්ත පෙරලෙන ගානේ පාරේ ඇලි තැලෙන්න ඕන. මොකද ඇලුන නිසා. ඒ රෝදේ කෙරකෙනවනේ. කිලෝමීටර් 100ක් යනවා නම් ඒ රවුමක් ගානෙම දැන් තැලෙන්න වෙනවා. දැන් තැලෙනවා නම් එහෙම ඒකට පණ හැම තියෙනවා නම් කොච්චර වෙලාවක් තැලෙනව ඇද්ද? අන්න රෝදේ වගේ මේ ලාභාලාභ සංසා නිරන්තරයෙන් කරකිනවා. කරකිනකොට තම තමන්ට අර ඇලීම ගැටීම නිසා මේකේ දුක් ගෙනත් දෙනවා. ලෝකෙ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. මේ දෙක අතර පරතරයක් තියෙන නිසා තමයි අපිට ගැලවිලා ඉන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒකම නම් අපිට මේ තීරණ ගෙනත් දෙන්නේ කවදාවත් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. දැන් මොකද වෙන්නේ? සෝ ඒවං අනුරෝධ විරෝධ සමාපන්නෝ මෙන්න මේ විදිහට ඔහු මේ ඇලෙන්න ගැටෙන්න ගියාම ඒ නිසා සසරට අහු වෙනවා. එතකොට කියනවා න පරිමුංචති ජාතියා ජරායා මරණේන ශෝක පරිදේහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේහි න පරිමුංචති දුක්ඛස්මින්ති වදාමි. දුකෙන් මිදෙන්නේ නැහැ කියලා වදාරනවා. එහෙනම් අටලෝ දහමත් එක්කලා සෙල්ලම් කරන්න ගිහින් ඒකත් එක්කලා ඇති කරගන්න ඇලීම ගැටීමම සත්වයාට ජාති ජරා මරණ ගෙනත් දෙන්න හේතු වෙනවා. දුකින් මිදීමක් නැහැ. දැන් මේක කරගෙනයි ඉන්නේ. කෙනෙකුට බුදුබණ හම්බ වෙනකොට මේ ධර්මයේ ගැඹුරට තේරෙනකොට ස්වභාවයෙන්ම ආගම් ભેදකින් තොරව හැමෝම මේ කියන ස්වභාවයත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්නේ ඇලිලා ගැටිලා. ඉතින් දේශපාලන දහයේ පරාජයේදී බඩු මිල ඉහළ පහළ යාමේදී ඉඩමක් අහිමි වීමේදී නායාමකදී ගම් වතුරකදී ඔය වගේම උත්සවයකදී ඒ දක්වන තැන් වලට දක්වන උන්මාදය ප්‍රතිචාරයේ උන්මාදයක් වෙලා තිබෙනවා. උදම් මනනවා සමහර විට. නමුත් ඔබ සිහසුනේ ඔසවා තැබූ අයමයි පසු කාලෙන්න ඔබට එරෙහි වෙන්නේ කියලා ගීතයකක් තියෙනවා. දේශපාලන ඉතිහාසය තුළ බැලුවත් පේනවා. උස්සලා තියපු අයම අල්ලලා පෙරලනවා. ඒ නිසා මේ
තේරුම් ගන්න ඕන කාරණාව එදත් අදත් ඉදිරියටත් මේ ලෝක ධර්මතා කියන ඒවා නවත්තන්න බෑ. අපි සිතින් මේවත් සමග ඇලීම ගැටීම කියන එක පෘථග්ජන භාවයේ ලක්ෂණයක්. එතකොට අරවා වෙනස් වෙනකොට අපි කම්පාවටපත් වෙනවා. දැන් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස කම්පති. ඔහුට හරියන්නේ. දැන් මේ තත්ත්වයන්ගෙන් සිත හදාගත්ත පුද්ගලයාට ලංකාවේ හරි ඉන්දියාවේ හරි තව රටක හරි පැවිද්දේ හරි ගිහි බව හරි වනාන්තරේ හරි වනාන්තරයට නම් ප්‍රවෘත්ති එහෙම හම්බ වෙන්නේ නැත්නම් ටිකක් කොහොම වෙන්න පුළුවනි. නමුත් මේ සිද්ධි මේක පෙරලෙනවා කියලානේ පෙන්නන්නේ ලෝකේ පෙරලෙනවා. ඒ අනුව ඔබේ ලෝකයක් ලාභයට අලාභයට සැපට දුකට නින්දාවට ප්‍රශංසාවට පත් වෙනවා. ඉතින් කියනවා හිතක් මේ කෙලෙස්ද මේ සරම් වේදනාවන් නිදින්නේ කියලා. මිනිසා මේ සිදුවීමෙන් පරිබාහිරව අමුතු විද්‍යාවක් අමුතු මන්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මම දකින්නේ නැහැ. දැන් මේ පෙන්වපු කතාවේ පවතින්නේ සද්ධර්මයේ වටහා ගත්තේ නැති අනුසෝතගාමී පුද්ගලයන් නැත්නම් පෘථග්ජනයා දුකටපත් වෙන හැටි. එහෙනම් මේ දේශනා කරලා තියෙන්නේ දුකත් හේතුවක්. ඉතින් ඔතන ඉන්න ගැලවෙන්න ඕන නැත්නම් මරණයෙන් එහා පැත්තේ නිවන් ප්‍රාර්ථනා කරට අනාගත බුදුහාමුදුරුවෝ ඇදින් ඔකෙන් ගලව ගන්නකල් මම නම් දකින්නේ හිසගිනි ගත්තාම එවලෙම නිමා ගන්න බලනවා කියලා. ඒ වගේ දුක නම් එතනයි දුක නැති වූ තැන. පස්සේ නෙමෙයි. ඒ දුක දන්නවා නම් ඒකට හේතුව දන්නවා නම් හේතුව නැත්නම් එතනයි දුක නැති වූ තැන. පස්සේ නෙමෙයි ආයේ. එහෙනම් දැන් මේ සිදුවීම් වලට ඇති කරගත්ත බන්ධනෙන් අපි නිදහස් වෙන්නට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මෙන්න මේ ක්‍රියාමාර්ගයේදී අපි හඳුනා ගන්න වෙනවා මේවා සම්බන්ධයෙන් අපි එකතු කරගත්ත අගේ තමයි චිත්තාභ්‍යන්තරිත අපට මේ පීඩණය ගෙනත් දෙන්නේ. දැන් අපි කියමුකෝ මෙහෙම. නිවසට වෙලා ඉන්නවා. දරුවෝ පිළිබඳ අසීමිත බලාපොරොත්තුවක් තියෙනවා. දරුවා විභාගයෙන් පාස් වෙයි කියලා හිතන් ඉන්නවා ෆේල් වෙනවා. දැන් පහර වදිනවා අපේ පාස් වෙයි කියන බලාපොරොත්තුවට දැන් කේන්ති උපදිනවා. දරුවා සුවසේ වාසය කරනවායි කියලා ආරංචි ඉන්නවා. හදිසි අනතුරකින් මේ යනවා. ගෙදරට ආරංචි එනවා. දැන් එතකොට එකපාරටම සංසුන් බව නැති වෙලා සංසුන් වෙලා සිහි නැතිලා වැටෙනවා. මේ දරුවාගේ මේ යාම තව කෙනෙක් දකිනවා යාට කම්පනයක් නැහැ. අර මම දන්න කතාවක තියෙනවා මෙහෙම දෙයක්. ඇත්තක්. යතුරුපැදියක පියෙක් ගමනක් යමින් ඉන්නවා. වාහන පෙළක් හමු වෙලා වාහන පෙළේ අනතුරක් ගැටලා කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා. තව සින්දුවකුත් ඔහුට ඇහෙනවා. සින්දුවක් දාගෙනම ගෙදර යනවා. අරක දැක්කා. ගෙදර ගිහින් ඉන්නකොට දුරකථනයෙන් පණිවිඩයක් හම්බ වෙනවා. අර මරණයටපත් වෙලා ඉන්නේ තමන්ගේ පුතයි කියලා. එදා දැක්කට සිහි නැතිලා වැටුන්නේ නැහැ. දැන් දැක්ක ගමන් ආරංචි වෙච්ච ගමන් සිහි නැතිලා වැටෙනවා. ඒ එකම සිද්ධිය දෙවිදිහකට බලාවෙන් බෑවේයි. පළවෙනි එකේදී මගේ කියලා හිතුවේ නැහැ සිද්ධියක්. දෙවෙනි එකේදී මගට බාරගත්තා. තාත්තා දරුවගේ තමයි ඒක නෑ කියන්නේ නෙමෙයි අපි හදන්නේ. බාර ගැනීමෙන් තැවුල. අල්ලා ගැනීමෙන් තැවුල. මේ බාහිර ලෝකෙ වෙනස් කරන්නට නෙමෙයි බුදුදහමෙන් පෙන්වන්නේ. මෙන්න මෙතන මේ කඹේ මේ සිද්ධියත් එක්කලා කඹයක් දාලා තියෙනවා අපි. ඒ අනුව පුට්ටස්ස ලෝක ධම්මේ චිත්ත ලෝක ධර්මයන් අනු වෙනකොට ඒ වාගේ පවතිනා වූ ස්වභාවයට අනුව අපි හුලං හමනකොට සරුංගලේ එහා මෙහා යනවා වගේ ජීවිතය තුළ පවතිනවා කම්පාවක්. ලෝක ධර්ම. ඉතින් ලෝක ධර්ම සිදු වෙන්න එපා කියලා හරියන්නේ නැහැනේ. වහින්න එපා කියලා, පායන්න එපායි කියලා, බඩු මිලිහෙල යන්න එපායි කියලා, ලෙඩ වෙන්න එපායි කියලා අහන්නේ නැහැ. ඒවා මේ වවුලගේ මගුල් ගෙදර තියෙන දේවල්.
අහලා තියෙනවද වවුලාගේ මගුල් ගෙදර ආවහම එලිලා ඉන්න ඕනයි කියලා. ඒකේ මේස තියලා සුදු ඇතිරිලි දාලා කෑම මේසෙට දෙන්නේ නැහනේ. ඒ විදිහටමයි. හරි ලස්සන උදාහරණ මේවා. ඔබ මේ ලෝකෙට ආවා නම් මේ ලෝදහමට මුහුණ දෙන්න ඕනවා. ලෝදහමට නොසැලී ඉන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි බාර ගැනීම නවත්තන්න වෙනවා. බාර ගැනීමෙන් බාර ගන්නා හැදේ එතකොට ඒකේ නිත්‍ය සුඛාත්ම සංකල්පය නිසා ලෝකෙත් එක්ක ඇලීම තමයි මේ ලෝක සිදුවීම් අපිව කම්පණයටපත් කරන්නේ. ඒ නිසා ඇඳුම් මාරු කරගත්තයි කියලා හරි මල් පහන් පූජා කළා කියලා හරි පන්සිල් රැක්කා කියලා හරි ඒවට විපාක වෙනම තියෙයි. අටලෝ දහමේ තර්ජනයෙන් නිදහස් වෙන්න පුළුවන් පාරක් නැහැ. මෙයම දුක හේතුව සහ නැති උතන මාර්ගය. මේ සූත්‍රෙම ඒක තියෙනවා. දැන් ඔබට පැහැදිලි කළේ මේක බාර ගැනීමෙන් බාරගත්ත මට්ටමටම තමයි කම්පා වන්නේ. ඒ මොකක් නිසාද? යථා භූතං නප්පජානාති. නුවණින් දකින්නේ නැහැ. මේ සිද්ධිය ලෝකෙ සිදුවෙන සිද්ධියක් අපිත් එක්ක ඒක ඇලෙන්න ඕන නැහැ කියලා. ඒක බාර ගැනීම ස්වභාවයෙන් හිරු වුණා අපට. උද්දාමය සහ කම්පනය, ඇකිලීම. මේ නිසා අපට ඒ ලෝකෙට සිදුවෙන සිදුවීම් එක්කලා ලෝකෙට පේන්න රූපවාහිනී තිරය ඔස්සේ නැත්තම් කැමරාව ඔස්සේ ප්‍රතිචාර දක්වන්න වෙලා තිබෙනවා. ඔබ දකින්නේ ප්‍රවෘත්ති කියලා ඒවා තමයි. දැන් මේවා මෙසේ වෙනවා. වරක ලාභ වෙනවා, අධික වලක අලාභ වෙනවා. අලාභයේදී ව්‍යාපාරය පිරෙහෙන්නේ නැති වෙන්න දැන්පත් මූලධනයක් තියලා ඒකත් දරාගෙන ආපහු ඒක කරන්න ඕන. සියල්ල වේදම් කරලා යමක් කරොත් එහෙම ආයේ මූලධනයක් නැත්නම් එහෙම දැන් අතාරින්න වෙනවා. දැන් දිගටම පාඩු ලබන්න සිද්ධ කලකිරලා අතෑරලා දානවා. එහෙමත් වෙනවා මේ සමාජයේ. නමුත් ඒ ගොවිතැනේ ඒ වෙළඳාමේ ඒවයි හැටි කියලා තේරුම් ගන්න පුළුවන් නම් හැමදාම උද්දාමයේ බලාපොරොත්තු වෙලා බෑ. විදේශයට යමක් අපනයනය කරන තාක් කල් වෙළඳපොළ හොඳයි. මේ තත්ත්වයට අපනයනය අඩු වුණාම වෙළඳපොළක් නැති වෙනකොට මිල පහළ බහිනවා. එළවලු පරිභෝජනය කරන තාක් කල් බෙදා හැරීම හොඳයි. බෙදා හැරීම නතර වුණොත් විකුණන්න නැති වුණාම පහළ බහිනවා. ඒවා ඒ හේතුවල ඵල. නමුත් ඒ හේතුවල ඵල පෘථග්ජනයා තුළ හැඟීම් ඇවිස්සෙන බව අපට ප්‍රවෘත්ති දර්ශන තුළ පේනවා. අඬන දොඩන වැළගෙන ගහගන්න බැනගන්න පහර දෙන පහර දී ගන්න චෝදනා කරන හැටියෙන්. ඔය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ චිත්‍රය මවලා පෙන්වන හැටි. දැන් මේවායේදීම මේවා නවත්තන්න කියලා නෙවෙයි තිබෙන්නේ. මේවා බාර නොගෙන ඉන්න පුළුවන් මනස සකස් කර ගැනීම සඳහා ඔබගේ මේ අසුත පුතග්ජන භාවය සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් කරගන්න කියලා තියෙනවා. සුතවතාකෝ භික්ඛවේ අරියං ශාවකස්ස uppajjati ලාභෝසෝ ඉති පටිසංචික්කති. සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ඔය ලාභෙම තමයි හම්බ වෙන්නේ. ඔහු මෙසේ නුවණින් සලකයි. හැමදාම ඕක තියෙන්නේ නැහැ. ඒ හින්දා ඕක මගේ මම ආත්මකට ගන්න ඕන නැහැ. ගත්ත පුරුද්දක් නැත්නම් ඒක අතහරින්න ඕන, ගන්න නැතුව ඉන්න වෙනවා. අලාභයේදීත් එහෙම හිතනවා. ඕක හැමදාම පවතින්නේ නැහැ. බුලත් මිල ඉහළ පහළ යන හැටි, කරාඹු මිල ඉහළ පහළ යන හැටි, වී මිල ඉහළ පහළ යන හැටි, තෙල් මිල ඉහළ පහළ යන හැටි, එළවලු මිල ඉහළ පහළ යන හැටි ඔබට පේනවා නම් ඒවා එක තැනක පවත්වන්න බෑ. එහෙනම් අර සිද්ධියට ඇලෙන්න ගියොත් තමයි අපට ඒක ප්‍රශ්නයක් වෙලා අපි ඇවිස්සලා අපේ නොසන්සුන්කම ඇති වෙන්නේ. ඒක අපි ළඟ තියෙන අර අනුරුජ්ජ පටිවිරුජ්ජති ස්වභාවය නිසා. අනුරුජ්ජ ඇලෙනවා, පටිවිරුද්ධ විරුද්ධ වෙනවා.
දෙකේදීම. නමුත් තේරුම් ගත්ත පුද්ගලයා ගැන කතා කරන්නේ මේ විදිහට ලාභයක් අලාභයක් සැපතත්ම ඒ ඔක්කොම ඒ හේතු වල ඵල. දැන් අනුරුද්ධ පරිවිරුද්ධ ස්වභාවය අපි අයින් කරන්න ඕන. ආපහු මේවා හම්බ වෙනකොට. අන්න එකයි භාවනාව වෙන්නේ. ලාභයේදී වෙනදා වාගේම ප්‍රතික්‍රියා දක්වන්න ඇලෙන්න ගැටෙන්න කෑ ගහන්න නැතුව සංසුන්ව දරා ගන්න ඕන. අලාභයේදීත් එහෙමයි. ඒකට ප්‍රතිකර්මයක් යොදා ගන්න ඕන. එළවලු වලට අපහාස කරලා හරි රජයට අපහාස කරලා හරි නිෂ්පාදකින්ට අපහාස කරලා හරි හරියන්නේ නැහැ. මම නම් ඉතින් ඔය දකින්නෝ මේ අස්වැන්න හොඳට ලැබුණයි කියලා උඩමළුවට ගිහින් අලුත් සල් මංගල්‍ය පවත්වන අයම විකුණ ගන්න විදිහක් නැතුව කැමරාව ඉස්සරහා පොළොවේ ගහනවා නැත්තම් පුච්චනවා. ඒකද උත්තරය? ඒ ප්‍රත්‍යඥාගේ උත්තරය. අන්න ඒ නිසා මේ තමයි අපට අපි තුල ඇතුළත තියෙන தত্ত্বය දැක ගන්න මේ කැඩපතක් වෙනවා. මේ සිදුවීම් ලාභාලාභ සකුදින්දාප සංසා අපේ ඇතුළත தত্ত্বය මත කරලා දෙන කැඩපතක් බවට පත් වෙනවා. අපි තුල සැඟවී ඉන්නා වූ මේ නාගය අවදි වෙන ආකාරය, කම්පිත බව අවදි වෙන ආකාරය අපට පේන්න පුළුවන් නම් ඒක ලෝකේ වැරද්ද නෙමෙයි අපි හදාගත්ත වැරද්ද කියලා තේරෙනවා නම් මේක අයින් කරගන්න වෙනවා. අන්න පෘථග්ජන පුද්ගලයාට බැරි ආර්ය පුද්ගලයා කරන දේ තමයි මේ පෙන්වන්නේ ඊට පස්සේ. බලමු මොකද මේක කියලා තියෙන්නේ කියලා. ඔහුටත් අර කියන සිදුවීම් සිදු වෙනවා. ඔහු මොකද කරනවා කියලා තියෙන්නේ? uppannං කෝම ඉදං දුක්ඛං තංචකෝ අනිච්ඡං දුක්ඛං විප්‍රණාම ධම්මං යථා භූතං පජානාති. ඔහු මෙහි ඇති తත්වය දකිනවා. ඒක සිදුවීමක් වශයෙන් හැරුණාම මගේ ආත්ම කොට ගන්න දෙයක් නැහැ. ලාභාලාභ සැප දුක් එන දවස ඔක්කොකදීම ඊට මොකද වෙන්නේ? තස්ස ලාභෝපි චිත්තං න පරිදාය තිට්ඨති. ලාභේදී ඔහුගේ සිත ඒකේ ඇලෙන්නේ නැහැ. ඒකත් එක්කලා බැඳෙන්නේ නැහැ. අලාභේදීත් එහෙමයි. ඒකට අනුව ඔහු කම්පණයටපත් වෙන්නේ නැහැ, මැඩගෙන සිටින්නේ නැහැ. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් ලාභයේදී ඇලෙන්නේ නැහැ, අලාභයේදී ගැටෙන්නේ නැහැ. නින්දාවේදී ගැටෙන්නේ නැහැ, ප්‍රශංසාවේදී ඒ කියන්නේ මමත්වයෙන් ගන්නෙ නැහැ කියන එක. මේක නිකන් නෙමෙයි හුරු කරගන්න ඕන. අර සිත හදනවා කියන්නේ අන්න අර තැන ඉඳලා මේක හැදෙන තැන දක්වාම හදන්න ඕන. දැන් මේකත් භාවනාව නේද තේරුම් ගත්තා නම් එතකොට. ලාභය අලාභය සැප දුක්ෙන් තව සතා හමු වෙන මොහොතට තමන්ගේ අභ්‍යන්තරය තමන්ට පේනවා. තමන් කොතරම් මේවා සම්බන්ධයෙන් ඇලිලා ගැටිලා කම්පට වෙනවද කියලා. කම්පාව ලෝක ධර්මතාවයේ තියෙන එකක් නෙමෙයි. අන්න ඒ ලෝකයේ අනුව පෙරලෙනවා කියන්නේ ඒක ඔබ පෙරලෙනවා. ඒක තමයි අර ලෝකං අනුපරිවත්තති කියලා පෙන්නන්නේ. නමුත් තථාගතයන් වහන්සේ චිත්තං අස්සන කම්පති කියන්නේ ලෝකයට අනුව අපේ සිත පෙරලෙන්නේ නැති වෙන්න ඕන. මේ තැන දක්වා අපි මේ සිද්ධියේදී ජීවිතේ හදන්න ඕන අවස්ථාවන්ට මුහුණ දීලා. එවිට ඔබට මෙහෙම තේරෙවි කල් යනකොට. කෙනෙක් වචනයක් කිව්වම කේන්ති අරගෙන ගහ ගන්න, මැර ගන්න, කපා ගන්න, කොටා ගන්න යන්නේ නැති ඉස්සර. ඉන්නවා මැරනවා පේන්නේ නැතුව. හදාන යනකොට අර කියන වචන විතර දැන් කේන්තිය ටිකක් එනවා ඇති. නමුත් ගහ ගන්න, මරා ගන්න, කොටා ගන්න හිතෙන්නේ නැහැ. තව ටිකක් දවස් යනකොට එන්නේ නැතුව යයි. අර ඇතුලේ නැතුවම එන්නේ නැහැ. දැන් එතකොට ලෝක සිදුවීම් මෙහෙම සිද්ධ වෙනවා. අපි මෙහෙ ඉන්නවා. මේ දෙක අතර බන්ධනය කැඩිලා. මේකෙ පෙන්නන්නේ මොකද්ද? ආර්ය පුද්ගලයා uppannං ලාභං නානුරුජ්ජති අලාභෝ න පටිවිරුජ්ජති uppannං අයසයස දෙකේදී ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියලා පෙන්නනවා.
ඒ පුද්ගලයා හුරු කරගන්න අනුරෝධ විරෝධ සමාපන්නෝ. අන්න චින්තනය වෙනස් වුණ හැටි. ඇඳුම නෙමෙයි වෙනස් වුණේ එතකොට. පෘථග්ජන පුද්ගලයාගේ චින්තනය ඔහුට දුක් ගෙනත් දුන්නා. ඒ චින්තනය වෙනස් කරගන්නකොට ලෝක සිදුවීම් වෙනස් වෙන්නේ අපිට ඇති වෙන පීඩනය අපට කළමනාකරණය කරගන්න පුළුවන්. සෝ එවං අනුරෝධ විරෝධ විප්පහීනෝ පරිමුංචති ජාත්‍යා ජරා මරණින ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේ උපායසේ මම ඔවුන් දුකින් මිදෙනවායි වදාරමි. මෙසේ අනුරුද්ධ විරුද්ධ නැතිවීමෙන් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝක පරිදෙවෙන් මිදෙනවා. වට්ට දුකින් මිදෙනවා. එන ඒකෙම තියෙනවනේ නිවන් මාර්ග. තව මොනවත් හොයන්නේ මොකටද ආයේ? අටලෝ දහම පිළිබඳ දෙපැත්තේ විවරණය තුළම බාර ගැනීමෙන් සසරට බැඳේ දුක් විඳී බාර නොගන්න හිත හදා ගැනීම තුළින් දුකින් මිදේ. ඒක නේද විවරණය වෙන්න ඕන කාරණාව. ඉතින් මේ සම්බන්ධයෙන් ඊළඟට තියෙන ගාථා දෙකක් මෙතනදී අපි කියමු. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාපසංසා සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුදේශ ධම්මා අසස්සතෝ විපරිණාම ධම්මා මෙන්න අනිත්‍ය තියෙන්නේ කොහෙද කියලා තියෙනවා. ලාභ අලාභ යසායස නින්දාපසංසා සැප දුක් මිනිසුන් කෙරෙහි වැටෙන මේ ධර්මතා මිනිසුන් කෙරෙහි බලපාන මේ ධර්මතා අනිත්‍යයි. සත්‍ය සදාකාලික නැහැ, පෙරලෙන සලොයි. ඒතේත ඤත්තා සතිමා සුමේදෝ අවෙක්ඛති විපරිණාම ධම්මේ ඉට්ඨස්ස ධම්මේන මතන්ති චිත්තං අනිත්‍යතෝ නෝ පටිඝාතමේති. ඔන්න කරන්න ඕන වැඩේ. මේක තේරුම් ගත්ත පුද්ගලයා, සතිමත් වූ නුවණැති පුද්ගලයා මේ පෙරලෙන දහමුන් දැන මොකද කරන්නේ? ඒ මොහොතේදී නුවණින් මෙනෙහි කරනවා, හෙවත් ප්‍රත්‍යක්ෂා කරනවා, බාර නොගෙන ඉන්න. ඔහු ඉෂ්ඨ ධර්මයන්ගේ ඇලෙන්නේ නැහැ, අනිෂ්ඨ ධර්මයන්ගේ ගැටෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න වෙනවා. මම මගේ ආත්ම කොට ගත්ත එක නිසා දුක නම් දැන් මම මගේ කොට බාර ගන්න නැතුව ඉන්නවා, හෙවත් එළියේ තියෙන කුණු සර්පයෝ ගේ ඇතුළට දාගන්න නැතුව ඉන්නවා. මේකදී චිත්තාභ්‍යන්තරයේ තියෙන පීඩනයත් අයින් වෙලා යනවා. ඒකට කියනවා උපන්න කුසල් දුර වෙනවායි කියලා. ආපහු ගන්න නැති එක නූපන්න කුසල් නූපදිනවායි කියලා කියනවා. තස්සානුරෝධෝ අතවා විරෝධා විදූපිතා අත්තගතාන සම්ති පදංච ඤත්වා විරජං අශෝකං සම්මප්පජානාති භවස්ස පාරගු. මේ තුලම තේනවා පාර බුදුන් වහන්සේ වදාළ පරිදි. ඇලෙයි හෝ ගැටෙයි කියන මේ දෙකෙහි පවතිනා වූ ස්වභාවය, ඒ ඇලෙන ස්වභාවයේ නැසන ඔහුට නැසූ ඔහුට මේ පිළිබඳ පීඩනයක් නැහැ. ඒ අනිත්‍යයට තියෙන කම්පාවේ පීඩනය ඔහුට නැහැ. ඒ තුලම තව ගැඹුරට යනකොට ඒ භව වීමේ පරතරයට යනවා. ඒ විතරක් නෙවෙයි, ඒ තුල ඔහු රජස් නැති කෙනෙක් බවට පත් වෙලා මේ ධර්මතාවයේ තුලම අකම්පිත කෙනෙක් බවට පත් වෙනකොට චිත්තාභ්‍යන්තරයේ කම්පිත ස්වභාවයන් අහිමි වෙලා යනකොට මේ අටලොව දහම හමුවේදීම ලෝකයේ අය කැපිච්ච පණුවන් ලෙස දැඟලුවාට, ප්‍රතිචාර දැක්වාට නිවිලා ඉන්න පුළුවන් වෙනවා. ඔන්න මේක තමයි ඔය ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයන් තුළ හොයාගන්න පුළුවන් දේ. ළඟින් දිගු කලක් ඇසුරු කිරීම තුළ දක්වන ප්‍රතිචාරවල ස්වභාවය අනුව ඔහුගේ අඩු වැඩිකම. පෘථග්ජන පුද්ගලයා ඉහළින් ප්‍රතිචාර දක්වනවා, සෝවාන් සකෘදාගාමී අනාගත දක්වාත් යම් ප්‍රතිචාර තියෙනවා. Taman ළඟ යම් මට්ටමක් තියෙනවා නම් ඒක එන බව Taman දැක ගන්න ඕන. නමුත් චිත්තාභ්‍යන්තරයේ හිස්සුනෙන් පස්සේ ලෝකේ අටලෝධමක් ඇත, ප්‍රතිචාර දැක්වීමක් නැත. දැන් අර සැප දුක වෙනුවට තවත් එකක් තියෙනවා මෙතන. අර උඩ පනින වෙනස් වෙන වේදිතේ වෙනුවට මෙතන හම්බ වෙනවා තවත් එකක්. අවේදිත සුඛය කියලා එකක්. අර කම්පිත ස්වභාවයේ නැති එකම තවත් වචනකින් හඳුන්වනු ලබනවා.
නිසා මේ ධර්ම න්‍යාය අනුව බලපුවම වෙන මොකක්වත් ඊට පස්සේ ආයේ ඉගෙන ගන්න පාඩම් කරන්න ඕනේ නැහැ. මේ පොත්වල තියෙන ධර්ම න්‍යාය සියල්ලම දැනගන්න පාඩම් කරන්න ඉගෙන ගන්න ඕන කමක් නැහැ. මේක ඔබට තේරෙනවා නම් මේ ප්‍රතික්‍රියා දැක්වීම පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය ඒ භූමිය නම් මේ වදේ විඳින්න වෙනවා ඉස්සරහටත්. අන්න මේ සසර ඉපදුනහම මේ ස්වභාවය මෙදෙන හැටි කියලා දෙන්න කෙනෙක් නිසා තමයි හැමදාම ලෝක ධර්මයන් හමුවේදී කොයි ලෝකෙ ඉපදුනත් මිනිස්සුන්ට විඳවන්න වෙන්නේ. මොන ආගමේ මොන රටේ මොන ජාතිය ඉපදුනත් ඒ සිදුවෙන තර්ජනවලදී ප්‍රතිචාර දක්වන මේ කම්පිත ස්වභාවය. නමුත් බුදුබණ ආශ්‍රයෙන් මේක තේරුම් ගත්තොත් එහෙම මේ අනුරෝධ විරෝධ සමාපන්න බව ඇලෙන ගැටෙන ස්වභාවය තමයි අපි ළඟ තියෙන දුර්වලකම. ඒක අතහරින්න පුළුවන් නම් එයම ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදෙන පාර බවට පත් වෙනවායි කියන එක මේ ලෝක ධම්ම සූත්‍රය තුල සඳහන් වෙනවා. අතෙන්නත් ගත්තාම හරි බුට්ටස් ලෝක ධම්මේ චිත්තං අසන කම්පති. බුදු චරිතය ගත්තාමත් හරි. අනර නික්ලේශී උත්තමයන් වහන්සේලාට ලෝධහම තියෙනවා. නමුත් ගලක් වගේ ඉහළ වෙන්නේ නැහැ. අර හතර දිසාවෙන් හමන හුලකට පර්වතයේ නොසැල්වෙන්නේ නැකේ. මේ හිත හදා ගැනීමක් නේද? දැන් ඔබ මෙතන හිස් වෙන්නේ මොනවද? ශරීරයෙන් හිස් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ බාර ගන්නා හේවත් මමත්වයේ හිස් වෙනවා. එතකොට එතෙන්ද මමත්වයෙන් වැසී තිබුණා වූ යම් දෙයක් අනාවරණය වෙනවා ඇති. ඔබ ඔබගේ නිදානය විවර කරගෙන බලන්න ඔබටත් මේ නිදානයට හිමිකරුවෙක් වෙන්න පුළුවන්ද කියලා. තේරුම් අරගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකින් මේ දුක් ප්‍රහීන කරගෙන ගොස් නිවන සැනසෙන මං පෙත් විවර කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය අපි ඔබ වෙනුවෙන් පළ කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.